धर्म श्रवणाभिलाषी श्रद्धा संपन्न කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ඛින නිවෙන සත්‍ය ධර්මයෙන් ශ්‍රවණය කරන්ට. මේ සාහැම දිනකටම මුලින්ම මතක් කරනවා තමන්ගේ සිත නොයෙක් කර්මවල වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක් හිතේ එකඟකමක් ඇති කරගෙන ඊටමත් මුකුමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. මුතුනි අනන්ත පරිමාණ සංසාරේ ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමන නිමා කරගන්නට බැරි වුණේ මේ සත්‍යධර්මයේ අවබෝධය ඇති කරගන්නට බැරි වෙච්ච නිසායි. ඒ සත්‍යධර්මයේ අවබෝධය ඇති කරගන්නට බැරි වුණේ සත්‍යධර්මයේ තියෙන කාලේ ලෝතර බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේ අපි බොහෝ විටක ඊට සාරූප්‍යෝ ඒ දේශනාවන් අහලා ශ්‍රවණය කළා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයක් නොලබපු නිසා යම් වෙලාවක ඒ ශාස්ත්‍රඥ වහන්සේලා හම්බ වුණා, ධර්මයේ හම්බ වුණා, අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා සකසා ධර්මයේ නාසපු නිසා කොමන කරුණක් නිසා හෝ මේ සත්‍ය අවබෝධයේ වැරදුණු බවට සාක්ෂියක් ඔබේ මගේ අද මේ ජීවිතේ. ඉතින් හැම දිනකටම මේ නිසා මතක් කළේ ඉතාමත් මොහොතට මේ දේශනාව ශ්‍රවණය කරන්ට. මේ දේශනාව ශ්‍රවණය කළොත් ඒකාන්තයෙන්ම ඔබට මේ දුක්සහගත සසරෙන් එතර වීමට අවශ්‍ය ධර්ම ඥානයක් ලබා ගන්නට පුළුවන්. ඉන්මුතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති එකම ධර්මය අවබෝධ නොවුණු නිසා අවබෝධ නොකළ නිසා නුඹලා මේ දීර්ඝ සංසාරේ ඊමියට දිව්ව සැරිසරුවා කියලා. එතකොට මේ සසර ගමන අපිට කවදාවත් නතර කරන්න බෑ. නතර වෙන්නේ නෑ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවුණු. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කොච්චර වටිනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි නුඹලට කවුරු හරි කිව්වොත් උදේ වරුවට නුඹලට පොළු පහරවල් 100ක් ගන්නවා, දවල් කාලෙට පොළු පහරවල් 100ක් ගන්නවා, හවසට පොළු පහරවල් 100කින් ගන්නවා. මේ විදිහට අවුරුදු දවසට පහරවල් 300 ගානේ කුටිකක අවුරුදු 100ක් ජීවත් වෙනවා. නුඹලට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් වහා කැමති වෙන්න, ශීඝ්‍රයෙන් කැමති වෙන්න, ඉක්මනට කැමති වෙන්න කියනවා. මොකද අවුරුදු දවසට පහරවල් 300 ගානේ අවුරුදු 100ක් පාවට ගුටි කන්න වෙන ප්‍රමාණවල ගණන් කරන්න පුළුවන්. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට සසර හිටියොත් කුටි කන්න වෙන පහරවල් ගණන, දුකටපත් වෙන්න වෙන පහරවල් ගණන මෙන්න මෙච්චරයි කියලා කියන්න බැහැ කියලා. ඉතින් මේ එහෙම දේශනා කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, එතකොටවත් මහණෙනි දුකෙන් දුන්නසෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියලා මම කියන්නේ. සුවෙන් සොම්නසින්ම යුක්තව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වටිනාකම පෙන්වන දවසක් බුදුරජාණන් වහන්සේ මුංගට 7ක් පමණ කලකට 7ක් අතට අරගෙන, මහණෙනි මේ මුංගට 7ක් පමණ
ගල්කට හතද ලොකු මේ හිමාල පර්වතයද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ මුංගට හතක් පමණ මේ ගල්කට හත ඉතාමත් කුඩායි ටිකයි. මේ හිමවත් පර්වතයේ එක ගණනකටද යන්නේ. එතකොට මේ හිමාල පර්වත රාජ්‍ය ඒට ඉතාමත් විශාලයි. මහණෙනි ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක නැති වෙච්ච දුක නැති කළ දුක මේ හිමාල පර්වතය වගේ. එයාට ඉතුරු වෙච්ච දුක හරියට මුණ 67ක් පමණ මේ ගලකට තරම් මෙච්චර ටිකයි දිට්ඨි සම්පන්න පුද්ගලට ඉතුරුනේ. එයා ගෙවහගත්ත දුක එයා නැති කළ දුක හිමාල පර්වතයට වඩා වැඩි. හිමතුනේ බුදුරජාණන් වහන්සේලා කපටිකම රවට්ටන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා චාපකමින් සතුටු කරන්න බෑ. ඒ වගේම තථාගත ධර්මය හුරුතලයට අවබෝධ කරන්න බෑ. ඒක ගොඩාක් තීක්ෂණ ගොඩාක් නුවණින් යුක්ත කෙනෙක්. ඔබට මට අද දවසේදී බොහෝම පහසු ක්‍රමවේද ඕනේ බව ඇති. තේරෙන අපි කවුරුත් කැමති නිකම්ම චතුරාර්ය සත්‍ය බඳුන කර තියලා ගෙනත් දෙන්න නම් ඒත් අපි කැමති. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. අපිම ගැට ගහගත්ත අපිම හදාගත්ත වැරදි දෙයක් නිවැරදි කරන්න තියෙන පැවැත්මක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහායි. නුවණ නැති අයට නෙමෙයි නුවණ තියන අයටයි කියලා. ඉතින් මේ ධර්මය කොච්චර සියුම් ඇද්ද කියලා කියනවනම් මේ චතුරාර්ය සත්‍ය අහලා ඒක තේරුම් ගන්න පුළුවන් එක කෙනෙක් හොයාගෙන තථාගතයන් වහන්සේ සමහර විටක යොදුන් ගණනක් යනවලු. මොකද බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමීද? මිනිස්යාගේ මූණ බලලා කොටසකට සලකනවා කොටසකට නොසලකනවාද? සමසිත ඇති කරුණාවන් හැම සත්‍යයන් කෙරෙහිම කරුණාවෙන් යුක්තයි. නමුත් මේ ධර්මයේ ග්‍රහණය කරගැනීමේ හැකියාව හැම කෙනාටම නැහැ. හැබැයි අපි බුද්ධිමත් නම් ග්‍රහණය කරගන්න පුළුවන් කෙනාට ග්‍රහණය කරගත හැකි. බැරි කෙනා ඊට සුදුසු අවස්ථාව හදාගත හැකි. ඒ නිසා හැම දිනකටම මතක් කරන්නේ මේ ධර්මයේ මම පෙන්වන්න හදන කරුණු ටික අතිශයින්ම ගැඹුරුයි. ගැඹුරු වුණත් මේක ගැඹුරුයි කියලා අතහරින්න නැතුව ඇත්තකට කරන්නේ නැතුව ගැඹුරු වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හුරු කරන්න ටික ටික අපි උත්සාහවත් විය යුතුයි. ඒ නිසා හොඳට මේක අහන්නට ඕනේ. එමුතුනි අපි බොහෝ වෙලාවට කටයුතු කරන්නේ මම මතක් කරන්නේ හරියට මීමින්න වගේ. මීමින්න කියලා කියන්නේ දන්නා කැලේ ඉන්න සත්තු වගේ මුව පවුලට ආйти සත්තු. ඉතින් හැබැයි උන්ට අන්නේ නැහැ. මුව පැටියෙක්ගේ ප්‍රමාණය තමයි ලොකුම සත. ඒ විදිහටම තිත් තියෙනවා හරිය අහිංසක සතෙක්. මේ මීමින්න මොකද කරන්නේ? මේ මීමින්න හරිය බයයි. මිනිස්සෙක් හරි තව ඔය සුනකේවරණක් නරිවැණක් හරි පස්සේ බන්නු එයා හරි ඉක්මනට වෙහෙසටපත් වෙනවා. දුවල ගිහිල්ලා එයා මොකද කරන්නේ? ගහක් මුලකට හරි පඳුරකට හරි කල් බොක්ක කරසට හරි ඔළුව දාලා ඔළුව හංගනවා. ඔළුව හංගගත්තාම දැන් අනිත් කෙනා එයාට පේන්නේ නැහැ. පේන්නේ නැතුවම එයා හිතන්නේ දැන් ඉන්නේ නැහැ කියලා. ඇඟ ඔක්කොම එළියේ. අනේ අර නරි හරි කඩාගෙන කනවා. අර මිනිස්සු හෝ මරනවා. ඒ සත්තු මැරෙන්නේ මෙහෙම. එයා දුවල ගිහිල්ලා මොකද කරන්නේ? ඔළුව හංග ගන්නවා පඳුරේ. දැන් ඔළුව හංගගත්තාම එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ නැතුනම දැන් එයා හිතනවා හරි කියලා. නමුත් එයාට නොපෙනුනාට එයාගෙන් ඒ අනිත් අයට පේන නිසා ඒ සතා මරණයටපත් වෙනවා.
සසරේදී හැමදාම අපි කිව්වේ ඒක මොකද්ද? මේ ලෝකේ දුකයි. තමන් ලෙඩ වෙන, මහල වෙන, මරණයටපත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. අපිට දෙමව්පිය සහෝදරයෝ මැරිලා ඥාති හිතේසින් නැති වෙලා වස්තු විනාශ වෙලා නොයෙක් විදිහට දුකෙන්ද තියෙන දුක. අපි හැමදාම හදන්නේ මේ දුකෙන් බේරලා යන්න. ඒ කියන්නේ දුක නැති කරන්න අපි හදන්නේ. මම කතා කරන්නේ කොඩා කොටනා දෙයක්. ඒකල අපි කොහොම හරි මේ දුක අපිට නොතේරෙන චිත්ත සමාධියක් හරි ධ්‍යාන මට්ටමක් හරි මොකක් හරි අපි භාවනාවක් කරනකොට අපිට දැන් මේව පේන්නේ. නැත්තම් මේ ඉන්න ලෝකෙන් අයින් වෙලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා අපි. හරියට මේ ඉන්න ඔළුව හංගගත්තා වගේ දැන් අපිට මේ අම්මලා තාත්තලා කිවල් දොරවල් නෑදෑය පේන්නේ. දැන් තමන් ඉන්නවා කියලා පේන්නේ දැනෙන්නේ නැහැ. අපි හිතන හරි දැන් යම් තැනකට ආව තමයි කියලා. නමුත් දුක නැතුව දුක නැති වෙලා නෙමෙයි දුක තියෙනවා මේ ලෝකේ තියෙනවා. දැන් මේ මොහොතකට ඔළුව හංගගෙන අපි. නමුත් අපි මෙහෙම ඔළුව හංගගත්තකට අපේ ඇඟපැත්ත ඔක්කොම නිරාවරණය මාර්ගයට පේනවා. අපි මේ අම්මලා තාත්තලා ඉන්නවා නෑදෑයෝ ඉන්නවා දේවල් දොරවල් තියෙනවා කියන මට්ටමක ඉඳලා මේ මම ඉන්නවා මගේ ආත්මයක් තියෙනවා ජීවිතය තියෙනවා කියන මට්ටමක ඉඳලා తాවකාලික ධ්‍යාන මට්ටමකට ඔබ දැන්පත් වුණා කියලා කවුරු හරි කිව්වා. හදිසි ඔබට මේ හැම දෙයක්ම මැකිලා තේරෙන්නේ නැහැ කියන තරමට ඔබපත් වුණා. දැන් දුක ඔබට මොහොතකට පේන්නේ නැති වෙලා මිසක ඔබ දුකෙන් මිදිලා නෙවෙයි. ඒ තැන එතනින් ආවහම ආයෙත් ඔබට මේ තියෙන පරිසරයේ ඒ විදිහට විවර වෙනවා. කොච්චරද කියනවා නම් අසඤ්ඤ තලයක ඉන්න සත්‍යය. අසඤ්ඤ තලය කියලා කියන්නේ කල්ප ගණන. හිතවත් නැහැ. දුක එන්න හිතවත් නැහැ. ඒ බඳු තැනකට ගිය කෙනෙක් නිමින්න ඔලුව ගහගෙන වගේ ඉන්නේ. අරූපී බ්‍රහ්ම ලෝකෙට ගියොත් ඒක නේව සංඥා නාසඤ්ඤා තලයට කල්ප 84000. ඒද නිමින්න ඔලුව ගත්තා වගේ. එයාට මේ ලෝකෙ තේරෙන්නේ නැහැ. මේ දුක පේන්නේ නැහැ. නමුත් එයාට හිතනවා ඇති දුක පේන්නේ නැතිනම් හරි මොකද දුක නැති කරලා. දැන් ඔළුව පොළොට හංගගත්තාම හරි දැන් අර සත්තු එන්නේ නැතු ඇති මගේ පස්සෙන් කියලා හරියට හිතුවට ඒ සත්තුත් එනවා එයාවත් පේනවා වගේ. අපි කල්ප ගණන් එක්ක මේ ලෝකයේ ඇත්ත වෙලා දුක් විඳා එහෙම නැත්නම් අපතාවකාලික වචනයට රැවටිලා ධ්‍යාන වලට රැවටිලා චිත්ත සමාධියකට රැවටිලා මීමින් ඔළුව ගහගත්තා වගේ අසඤ්ඤ තලයක හෝ අරූප ලෝකවල හිටියා එතනින් සෑහීමටපත් වුණා. ආයෙත් මේට ඒ වන්තු අසඤ්ඤ තලයකට කියන්නේ අරූපී බ්‍රහ්ම ලෝක වලට කියන්නේ මීමින් ඔළුව ගහගත්තා වගේ දුක අපිට පේන්නේ ඒ කෙනාට දුක පේන්නේ නැහැ. දුක පේන්නේ දුක නැති හින්දා නෙවෙයි. දුක මේ පැත්තේ විවර වෙන්න තියෙන අවිද්‍යාව එහෙමමයි. මේ චිත්ත සමුදය නිසා ඔළුව ගහගෙන ඉන්න පේන්නේ. ඉතින් ඒ වගේ ප්‍රවත්මවල තියෙන නිසා කිමෝතුන්ට මතක් කරනවා ධ්‍යානයක් ගැන කියලා හෝ ආර්ය ධ්‍යානයක් කියලා හෝ නැත්තම් මොන වගේ ප්‍රවත්මකින් හෝ චිත්ත සමුදයකට රැවටෙන්න හෝ එහෙම නැත්නම් తాවකාලික සංසිඳීමකට රැවටෙන්නේ නැතුව හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මෙතනදී මගේ පෞද්ගලික දේශනාවන් වලට ඕගොල්ලෝ අනුගත විය යුතු නැහැ. තව කාගේවත් දේශනාවලට එකතු විය යුතු නැහැ. නමුත් ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ ජීවිතේ දුක කියන එක නැති වෙන දර්ශනයක් තමංගාව කියනවාද කියන එක. හොඳට මතක තබා ගන්න ඕනේ. ගත වෙන ජීවිතයෙන් අපිට දුකෙන් මිදෙන්න බැහැ නේද? මේ ඉන්න තැන දුක නැති කරන්න බැරි නම් මරණයෙන් පස්සේ නිදුක් බවක් අපිට ලැබෙන්නේ කොහොමද? ජීවත් වෙනකොට දුකෙන් ඈතර වෙන්න දන්නේ නැති අපිට මරණයෙන් පස්සේ දුක ලැබෙයිද? නිදුක් බවක් ලැබෙයිද? ඉතින් මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය විශ්වාස කරන්න. දුක තියෙන කොටයි කෙනෙකුට ජීවිතයකට දුක නෙවෙයි. මේ දුක් නිදුක් බව ඕනේ. ඉතින් යම් වෙලාවකදී අපිට මේ දැන් මේ ජීවිතේ මේ සියලුම දුකෙන් මිදී ගන්න පුළුවන් වුණොත් අන්න අපිට විශ්වාසය තිබෙන්නේ ඒ ධර්මය ගැන ඒ දර්ශනය ගැන
දුකෙන් නිදහස් වෙනවා කියන්නේ. සම්දිට්ඨිකයි කියලා ගුණයක් තියෙනවානේ. මේ සම්දිට්ඨිකයි කියන ගුණයෙන් ලොකු අර්ථයක් කියනවා. ඔය වගේ හැඟවිච්ච තැනක තියෙන අර්ථයක්වත් මරණයෙන් පස්සේ පෙනෙන විමුක්තියක්වත් නෙමෙයි කියන එක. අපි කියමු ඕගොල්ලන්ගේ දරුවන්ට ඕගොල්ලෝ කිව්වොත් පුතේ හොඳට ඉගෙන ගන්න මගේ පුතේ උදේම නැගිටින්න ඕන කම්මැලි වෙන්න එපා පාඩම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගත්තොත් මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් මේ ළමයි උත්සාහවත් වෙයිද? වෙනවද? නෑ. ඇයි? පිළින්නේ නමුත් පුතේ හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කරන්න පුළුවන් කියනකොට දිට්ඨ ධම්මෝ පෙනෙන නිසා හොඳට ඉගෙන ගත්ත අය හොඳ රස්සාවක් කරන බව Tamanටම පෙනෙන නිසා අම්මලා කිව්වට විතරක් නෙමෙයි Tamanට පෙනෙන නිසා ඒ අය අම්මලා කියන දේ අහලා Tamanගේ දර්ශනයක් දෙකම උත්සාහවත් වෙලා ඉගෙන ගන්නවා. නමුත් යම් වෙලාවක ඒක තමයි දිට්ඨ ධම්ම කියලා මෙලොවම විපාකය. මේ හොඳට ඉගෙන ගත්තොත් කාලකන්ණි නොවුනොත් හොඳ රැකරක්ෂාවක් කළා වැඩගත් විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා කියනකොට ඒක Tamanට තේමයි කියලා පෙනෙන හින්දා ඒගොල්ලන්ව පිටිපස්සෙන් තල්ලු කරන්න ඉස්සරහින් අදින්න ඕනේ. ඒගොල්ලෝ උත්සාහවත් වෙනවා. බැරි වෙලා කිව්වොත් අද හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් මගේ පුතාට ලැබෙයි කිව්වොත් ওই ළමයා උදේට පාඩම් කරන් නැගිටින්නවත් බැරි. මොකද එයාට හිතට කනට ශක්තියක් ඉන්න දැක්මක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිවන පෙන්වුවට මේ දැන් නිවන් දකින්න පුළුවන් දිට්ඨ ධම්ම දර්ශනයක් ඕගලන්ට නැති හින්දායි කවුරු හරි තල්ලු කරන්න ඕනේ කවුරු හරි ඇදගෙන යන්න ඕනේ. අපි නිවන කිව්වම අපේ අදහසක් තියෙනවා මරණයෙන් පස්සේ මේ වගේ තැනක උපදින්නේ නැති වෙයි කියලා. නමුත් එහෙම නෙමෙයි. මේ දර්ශනයෙන් පෙන්නනවා දිට්ඨ ධම්මෝ මෙලොවදීම මෙන්න මෙහෙමයි දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ වැරද්ද නැති කළාම මේ දුක නිදහස් වෙන්න පුළුවන් කියන ඍතු දර්ශනයක් පෙන්නනවා මෙලොවදීම දුක නැති කරලා ඉන්න පුළුවන් දර්ශනය දකින්න හිඳයි දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් පිටිපස්සෙන් තල්ලු කරන්න ඉස්සරහින් වදින්න ඕනේ නැත්තේ. ඉතින් මම මේ පෙන්වන ධර්ම කරුණු ටික ගොඩාක් වටිනවා. මම සසර දුක ගැන ගොඩක් කියලා තියෙනවා. සසර දුකයි කියලා කියන්නේ ඔබටත් මටත් ඇති වෙන හිත වේදනා අපහසුකම් කියන තැනකින් විතරක් නෙමෙයි අපිට නොපෙනෙන නමුත් සතර ආදී දුක් ඇති ස්ථාන තියෙන නිසා මයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. ඉතින් මේ බඳු වටපිටාවක් තේරුම් අරගෙන මෙන්න මේ දෙන්න ධර්ම කරුණ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ටික තියෙන්නේ මම අද මාතෘකා කළ ධම්ම පාඨයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප කාණ්ඩේ තියෙන්නේ 1010 වෙනි ඡේදයේ තියෙනවා කතමේ ධම්ම දර්ශන පහත දර්ශනයකින් පහකට යුතු ධර්මතා මොනවද කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන තීන සංයෝජන මේ සංයෝජන කියන්නේ බැඳුම් සසර බැඳලා තියෙන බැඳුම් තුනක් මේ දුකේ බැඳලා තියෙන බැඳුම් තුනක් මේ බැඳුම ලෙහෙන්නේ නැතුව සසරෙන් ලෝකෙන් දුකෙන් මිදෙන්නේ. ඉතින් මේ සංයෝජන තුන ලෙහන්න කිසිම කෙනෙකුට කායික හයියකින් පුළුවන් කමක් නැහැ. සීල සමාධියකින් පුළුවන් කමක් නැහැ. මේකට දර්ශනයක්ම ඕන. අපි ගාව තියෙනවා සංයෝජන බැඳුම් 10. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා.
මේ සංයෝජන මේ බැඳුම් 10න් පළවෙනි බැඳුම් 3 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ බැඳුම් 3 දිට්ඨි සහගත සංයෝජන. ඒක මිත්‍යා දෘෂ්ටි අසුර කළා වූ දිට්ඨි සහගතයි බැඳුම. ඊතුරු සංයෝජන 7 දිට්ඨි නොවේ සංයෝජන. එතකොට මේ දිට්ඨි සහගත සංයෝජන සීල සමාධි දෙකෙන් අයින් කරන්න බෑ. මොන තරම් චිත්ත සමාධියක් තිබුණත් මොන තරම් සිල්වත් වුණත් අයින් වෙන්න බෑ, අයින් කරන්න බෑ. මේ සංයෝජන තුන අයින් වෙන්නේ දාර්ශනිකයි. ඊට පස්සේ මොන තරම් විදියට චතුරාර්ය සත්‍ය දර්ශනයේ තිබුණා, දැක්මක් තිබුණා. ඊතුරු සංයෝජන 7 අයින් කරන්න බෑ. ඒකට අවශ්‍ය චරණ ධර්ම සීල සමාධි දෙක. සීල සමාධි දර්ශනයේ උපකාරය සීල සමාධි දෙකේ බලෙන් තමයි ඊතුරු සංයෝජන 7 අයින් වෙන්නේ. සීල සමාධි දෙක උපකාරය දර්ශනයේ බලෙන් තමයි මේ සංයෝජන තුන අයින් වෙන්නේ. දර්ශනය කියලා කියන්නේ අදහන දෙයක් නෙමෙයි. දකින්න දෙයක්. නුවණින් කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒක ප්‍රඥාවෙන් දැක යුතු දෙයක්. ඉතින් මෙන්න මේ දර්ශනය මොකක්ද කියන ටික අපි දැලිය යුතුයි. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දර්ශනයකින් පහකට යුතුයි. ඒ දර්ශනය මොකක්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. දුක මේ දුක ඇති වුණ හැටි මේ දුක නැති වෙන්නේ මේ නැති කරන මගයි කියන දර්ශනය දැකීමෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන දුර වෙනවා. සක්කාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණුකම දැනගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්ම තමන් තුළ නැති බව හැම කෙනෙකුටම දැනගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව තමන් තුළ උපදවාගෙන බැලුවොත් මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන තමන් ගාව තියෙනම් චතුරාර්ය සත්‍ය දර්ශනය තමන් ගාව නැහැ කියන එකට ලක්ෂණය. චතුරාර්ය සත්‍ය දර්ශනය තමන් තුළ තිබුණොත් එයා ඒ දර්ශනය ඇති පමණකින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස තමන් කියලා නැහැ කියන එක තමන් කිරීම දකිනවා. මම දැන් අද පෙන්වන්න හදන්නේ මේ ධර්මතා දෙක ඇති නැති බව අපි තුළ තියෙනවද නැද්ද කියන ටික දැනගන්නේ අපිම කොහොමද කියන එක. ඒකට කවුරුවත් රවට්ටන්න බෑ කාටවත් අපිව. ඕකොල්ලෝ ගාව මේ තුන් සංයෝජන දුර වෙන දර්ශනය තියෙනවද කියන එක බලා ගන්න කණ්ණාඩියක් මම දෙන්නම්. ඕකොල්ලෝ ගාව මේ තුන් සංයෝජනේ නෑ මේ දර්ශනික යුක්තයි කියන එක බලා ගන්න දහම් ක්‍රමයේ කියලා දෙන්නම්. ඒක තමයි භාවිතා කරලා බලන්න. කිසිම වෙලාවක ඕගොල්ලෝවත් නොදැනි මම කියලා මට පුළුවන් කමක් නැහැ ඕගොල්ලන්ව දිට්ඨි සම්පන්න කරන්න ඕ අධිකමයකටපත් කරන්න. හොඳට මතක තබා ගන්න ඕනේ කෙනෙක්ගෙන් අහලා සෝවාන් වෙන්න බෑ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන එක තමන් තුළින් දර්ශනය උපදවා ගන්න උපකාරයක් විතරයි. මේ දර්ශනය දැක්ම උපදවා ගන්න පුළුවන් ඕනේ ඕගොල්ලන්ටමයි. එතකොට මේ ඕගොල්ලෝ දැන් සෝවාන් සකදාගාමී අනාගාමී කියලා කවදාවත් මටවත් උගන්වන ගුරුවරයෙක්ට කියන්න බෑ. හැබැයි එහෙම වුණාම වෙච්ච කෙනා දන්නවා. මේක හොරෙන් දර්ශනයක්. මේ දර්ශනේ තේරෙනවද කියන එකයි ඕන. දැන් මම කියන්නම් එක දෙයක්. මොකද්ද? අපිට සක්කාය දිට්ඨිය තියෙනවා නම් අපි දැනගන්නේ කොහොමද කියන එක. සක්කාය දිට්ඨිය තමන්ට තියෙනවා කියන එකට ප්‍රධානම ලක්ෂණයක් තමයි
පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. පෙර ගැන සැකේ, පසු ගැන සැකේ, පෙර පසු සැකේ නොවිසඳන විදියට රූපයේ සත්‍යය කෙරෙහි දකින්නකම්. මම උදාහරණයක් කිව්වොත් ඔබට හිතුවොත් හිත සැසඳෙනවා නම් මේ ඉන්නේ සත්‍යය කියලා ඔබ හිතුවොත් ඔබට පේනවා. ඔබට හිතන්න පුළුවන් නම් ඇත්තටම මේ සත්‍යය පෙර කොහේ ඉඳලා එන්නේ නැද්ද? කොහොම ඉන්නේ නැද්ද? මොන විදිහට ඉන්නේ නැද්ද කියලා ඔබට හිතන්න පුළුවන් නම් මේ සත්‍යය ඇත්තටම කුසල කර්ම කරලා මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතනකොට හිතට ඇත්තටම ප්‍රශ්නේ දැනෙනවා නම් දකින්න ඔබට දර්ශනයක්. ඔබට චක්කරසත් දර්ශනේ නැහැ. ඇත්තටම අපිට නෑ මට එහෙම නෑ කියලා බොරු කරන්න පුළුවන් ලෝකෙට. නමුත් තමන්ගේ හිතට තමන්ම ඉන්න පුළුවන්. ඇත්තටම මේ මම කියලා හිතන්න පුළුවන්. හිතනකොට ඇත්තටම මේ මම මේ දෙවිතල කොහේ ඉන්නේ නැද්ද? කොහොම ඉන්නේ නැද්ද? මොන විදිහට ඉන්නේ නැද්ද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතට ඇත්තටම ඇතුළත නොවිසඳුණු ගතියක් දැනෙන්න, කාංකාවක් සැකයක් දැනෙන්න ඇත්තටම ඒ මම කුසල අකුසල කර්ම කළා ඔහි මැරෙන්න පස්සේ ඉපදෙන්න දන්න. ඇත්තටම මොකෙක් වෙයිදන්න මොකෙක් වෙයිදන්න කියලා හිතනකොට හිතන්න පුළුවන් නම් හිතනකොට ඇත්තටම හිතට නොවිසඳුණු ගතිය ඇතිනම් දකින්න ඔබට සක්කාය දිට්ඨිය නිශ්චිතව තියෙනවා කියන එක පැහැදිලි. මොකද්ද? සක්කාය දිට්ඨිය හා බැඳලා තියෙන්නේ පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති. මේ සැකේ විසිරලා නැහැ. සැකේ නොවිසඳුනේ සක්කාය දිට්ඨිය තියෙන සක්කාය දිට්ඨිය තියෙන හින්දා සැකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටම නම් ඔයගොල්ලෝ ඔක්කොටම කවුරු හරි කෙනෙක් හිතලා බලන්න. කවුරු මොන විදිහට කිව්වත් ඔබ ආර්ය ධ්‍යානයකටපත් වුණා, ආර්ය දර්ශනයකටපත් වුණා කියලා ඔබට ඔබ අවංක විය යුතුයි. මේ බුද්ධ පාදකලිය අත්හැර ගන්න එපා. තමන්ට වංචා කරගන්න එපා. මේ දර්ශනය කියලා දෙන්නේ ඉස්සෙල්ලා පොඩි කතාවක් කියලා දෙනවා. මොකද එහෙම නැතිනම් අපි හරියට රැවටෙනවා. අපි බොලාවට අනුකරණය කරන්න ගිහිල්ලා අපි සමහරට අසත්පුරුෂය වෙනවා. අපි අතරමඟදී රැවටෙනවා. මොකද අපි ගාව ත්‍රිවිධයක් නැහැ, අනුමතයේ ඉඳලා ඉන්නේ නැහැ. ලෝකෙ තුල අවුරුදු 50ක 60ක ජීවිතයට විතරක් ප්‍රතාපවත්කම වැඩක් නැහැ කියන තැනකින් අපි හිතන්නේ නැති එක. මම ඒකට කතාවක් කියන්නම්. මේ නතර කරලා මතක තබා ගන්න. සක්කාය දිට්ඨිය කියන හැටි දෙන්නේ මේ කතාව පෙන්නන්නේ ඒ වගේ රැවටෙන්න එපා කියන එකට. මම තරුණ කාලේ වයස අවුරුදු 18ක විතර කාලේ යාළුවොත් එක්ක කතරගම ඒ වගේ වන්දනා ගමනක් ගියේ බස් එකේ සිල් ගන්න උපාසකම් වල උපාසක මහත්තුරුයි ඔය කට්ටියත් එක්ක ඉතින් මම 18ක පොඩුවේ ඉතින් අපි එක්කම තව තරුණ ළමයි ටිකකුත් ඉන්නේ. අපි අම්මලත් එක්ක කොහොල වන්දනා ගියා. ඔය පතුල්ලෝ කියලා මුත්‍යන්කට වන්දනා කරලා මාතර ගියා. ගියාම ඔය අපේ බස් එකේ එක තරුණ ළමයි අපේ වයසේ කන් හරි ඇක්ටර් එකක් කොළුගමට වැඩ කරනවා. ඒ කියන්නේ අපි එච්චරම නෑ, නමුත් 10 දාන්න මේ යාළුවා කිව්වා ඒක නෙමෙයි බං, අපි හොඳ වැඩක් කරමු. අත මේ උපාසකම් වල සිල් බලමු කියලා දැන් ඔක්කොම පස්සේ ඉන්නේ සිල් සමාදන් වෙච්ච කට්ටිය. ඔක්කොම නව උපවාසීලේ සමාදන් වෙච්ච උපාසක මහතුරුමයි පස්සේ ලොකු බස් එකක් තියෙනවා. අපි අද මේගොල්ලෝගේ සීල බලමු කියලා ජනවහරක් තියෙනවා කතරගම කිරිවිහෙර පැත්තට නැමුණු කොහොඹ ගහේ කොහොඹ කොළ තිත්ත නැහැ කියලා. දැන් අපි එන ගම මේ කොල්ල මොකද කරන්නේ? මග තිබුණු කොහොඹ ගහකින් කොහොඹ කොළ අවුරක් කඩාගෙන පස්සේ කරන්නේ. දැන් එන ගම මේ කොල්ල හපල ඉවර ඇත්ත තමයි බං. චුට්ටක් තිත්ත නැහැ මේක
කියලා දැන් මගේ අතට දුන්නාම දැන් කතා කරලා මාත් කිව්ව ඇත්ත නෙතිත්ත නෑනේ. ඒක දැන් අනිත් කොල්ලට දුන්නා ඒ තිත්ත නෑ කිව්වා. ඊට පස්සේ ඕක අතේකින් අතේට බස් එකේ යව උපාසකම්මලාති. ඔක්කොමලා කියනවා ඇත්ත නෙතිත්ත නෑනේ. ඇත්ත නෙතිත්ත නෑනේ. ඇත්ත මුළු බස් එකේම තිත්ත දැන්න එක එකක් හිටියේ නෑ. ඊට පස්සේ අර කොල්ල බෝරු කියන්නේ බව උපාසකම්ම අපි කඩාගත්තේ ළඟපාත තිබුණු ගහකින් ඕගොල්ලෝගේ බලන්න නෙමෙයි. නමුත් මෙතන එක කෙනෙක්වත් හිතන්නේ පෞරුෂත්වෙක නෑ. තිත්තයි කියන එක කියන්නේ. ඔක්කොම හිතන්නේ ඔක්කොටම තිත්ත දෙන්නේ නැති මට විතර තිත්ත දෙන්න මං කාලකන්ණියෙක් කියලා හිතයි කියලා. නමුත් ඒ වගේ තැනකින් අපි වංචාත්‍ර ගන්න එපා කියන එකයි මතක් කරන්නේ. ඒ කියන්නේ සමහර පිරිසක ඉන්නකොට එයාගේ අත්දැකීමක් වෙන්න පුළුවන්, එයා බොරුවක් වෙන්න පුළුවන්. මට චිත්ත සමාධියක් ලැබුණා. මට මේ මොකුත් තේරෙන්නේ නැත්නම් කියයි. එතකොටම අනිත් කෙනා එහෙම නෑ. නමුත් ඒක අන්තර්ජීව මට එහෙම නොවුනොත් මටත් දැනුණා. බලනකොට මුළු ඔක්කොම ධ්‍යාන වලටපත් වෙනවා. මේකේ මොනේ ධ්‍යාන ලබා ගන්න තියෙන ඉඩ නැති වෙච්ච එක. ඒ වගේ ධර්ම දේශනාවක් කරනම සෝවාන් වෙලා අවස්සෝවා මටත් තියුණානේ. එහෙම නෙමෙයි. නෑ මට ඇත්තට මෙහෙම පේන්නේ. මට මතකයි මම ওই ඉස්සෙල්ලා දවසක කතා කරුවා අන්න කියලා. මම මෙහෙම වුණාට සෝවාන් වෙලවත් නැහැ කියලා. නමුත් මම දන්නවා ඒ වචනේ පින්න ගොඩාක් දෙන ගොඩාක් වුණ කිව්වල සෝවාන් වෙලවත් නැහැ. මම බොරු කරන්නේ. මට මම යම් හේතුවක් නිසා සෝවාන් වෙන්නේ නැහැ කියලා තියෙන මතක් කළේ මිසක සෝවාන් නොවෙන්න තරම් මට අනුවන හින්දා නෙමෙයි. එහෙම දැනෙන්නත් නෙමෙයි. නමුත් හොඳට මතක තබා ගන්න සෝවාන් නෙමෙයි ඒ ධ්‍යාන කෙනෙකුට උගන්වන තරම් මට අයියයි. නමුත් ඒ මගේ අවංකකමට මම කියව වචනේ බහුකාල උදව් කරගෙන ගොඩාක් දෙනෙක් භාවිත කරලා කාර්යයක් කරතට. නමුත් හොඳට මතක තබා ගන්න අපි හැමදාම විවෘත නිහතමානී විවෘත ඕනම තැනක සත්‍ය කියන දෙයට මුහුණ දී යුතුයි කියන එක මතක තියාගන්න. මේ මතක් කළේ මේ සමාජය තුල මම දැකපු දේ තමයි හරියට බොරු අනුකරණය කරනවා. ඒකෙන් තමන්ට බොහෝ දෙනෙක් තමන් පන්නරයක් දීලා අධර්මයකට යන්නේ. මම ධර්මයක් නැති තැනක මට ධර්මයක් ලැබුණා කියනකොට අනේ ධර්මයක් නැති තැනට හරියට ලැබුණ මාත් දෙන්නුත් කියලා හෙට දවසේ මිත්‍යා දෘෂ්ටිින්ද කරකවලා තියෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. අවංකවම නිහතමානීව තමන් තුළ ඇති ධර්මයක සතුටු වෙන්න නැතිනම් නැති බව පහල කරන්න ඔබට සත්පුරුෂෙක් හම්බ වෙයි. ඒ කාන්තෙන් ඔබේ ධර්මය ඔබේ මනස සූපත් කරනවා. සත්පුරුෂය කමට කවදාවත් අරදින්නේ අසත්පුරුෂ අධර්මයෙන් ලැබෙන විමුක්තිය තියා ලෝකේ හපතක්වත් ප්‍රාර්ථනා කරන්නේ කියන ටික කල්යාණ මිත්‍ර භාවයෙන් මතක් කරගන්න. ඒ මේ ටික මතක් කළේ ඔබ වනින්න සමහර විට මේ මම දන්නේ මේ අතර ඔබ හිතාගෙන නැති සෝවාන් වෙච්ච අය සකදාගාමී අනාගාමී වෙච්ච අය ඔබ සෝවාන් කියලා කියපු අය ඔබ ධ්‍යාන වලට සමවැදලා කියපු අය ඇති මෙතන මේ අයට මම මතක් කරනවා ඔබට අවංක වෙන්න. ඔබ බලන්න හිත තබලා මේ මම කියලා පෙනෙනවා නම් ඊට පස්සේ හිත නමල බලන්න ඇත්තටම මේ මම කොහෙන්ද එන්නේ ඇත්තේ මොකෙක් වෙලා ඉන්නද කියලා හිතන්න බලන්න. ඔබට හිතන්න පුළුවන්. හිතනකොට හිතට ඇත්තටම මොකද්ද කොහේ ඉඳ ඇත්ත කියලා සැකගතිය දැනෙන නම් ඇත්තටම මම කුසල අකුසල කරලා මොන තැනක උපදින්නේ නැහැ මේ විදිහට ජීවත් වෙලා කියලා හිතනකොට ඇත්තටම ඔබට හිතට ඒක දැනෙනවා. ඔබ උඩින් කොච්චර මම සුවාන් වල මට එහෙම නැහැ කියලා උඩින් යට කරන්න එපා. ඇත්තටම හිතට දැනෙනවා. ඔබ අවංකව දැනගන්න මට තාම දර්ශන විසුද්ධියක් නැහැ. දර්ශනේ තියෙන කෙනාගේ ලක්ෂණය ඔයිට වඩා ගොඩක් වෙනස්. මම ඒකත් පෙන්නනවා. ඒකත් පෙන්නනවා ඔබ සැබවින්ම බුද්ධිමත් නම් ඔබ දිට්ඨි සම්පන්න වෙන්න ඔබ තුල හයියක් තියෙනවා. ඒකම පමණක් වෙන දර්ශනයක් මම අනිතකට පෙන්නනවා මේ ටික. හැබැයි මම මෙතන මතක් කරන්නේ මේ නොරෙවටන බව හැම වෙලාවෙම මනින්න කෙනා ඒ ලක්ෂණයමයි ඒ අවංකකමයි හෙට දවසේදී ඒ කාන්තේ මාර්ගඵලයක් ලබන්න තියෙන ඉතාම සුදුසු සත්පුරුෂ භූමිය. මම ඒක මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේලා කල්යාණ මිත්‍රන් වහන්සේලා කපටිකම සතුට කරන්න බෑ. අපි රැවටෙනවා මිසක් වෙන කෙනෙක් රැවටෙන්නේ. ඊගොල්ලෝ
ඔබ මෙහෙම බලනකොට ඔබට සත්‍ය පුද්ගල වෙනවා. නැත්තම් මේ බණ කියන මේ පැත්තට රූප පැත්තට මම පැත්තට යමු කළ බැලුවොත් ආමුදුර බණ කියනවා මේ සත්‍යය කියලා පේනවද කියලා බලන්න. ඇත්තටම මේ තව කෙනෙක් පුද්ගලෙක් කියලා පේනවද? හිත ගමලා බලන්න ඇත්තටම මේ ආමුදුර මේක පෙර කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද කොහෙන්ද ඉඳද්ද කියලා බැලුවොත් ඔබට එහෙම හිතන්න පුළුවන් ඒක ඔබට නොවිසිඳුණු බවක් තියෙනවා. ඇත්තට මේ ආමුදුර මොන වගේ චරිතයක්ද අනාගතේ කොහේ යයිද මොන වගේ කෙනෙක් වෙයිද කියලා අනාගතයට හිතනමු. ඇත්තටම ඔබට හිතට නොවිසිඳුණු බවක් හම්බ වෙන දකින්න සක්කාය දිට්ඨිය රූපං වත්තු සම්මුතිසති. රූපය ආත්ම වශයෙන් දකින්න කම තියෙන හිඳයි සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා. ඒකට සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියේ පිහිටි කමට ප්‍රධාන ලක්ෂණය විචිකිච්ඡාව. විචිකිච්ඡාවේ සක්කාය දිට්ඨිය සක්විති විචිකිච්ඡාවත් අතදැනට පවතිනවා. එතකොට මේ දර්ශනය පහකට කෙලස් තිබුණාද සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති. මේ වචන ටික ගොඩක් වටිනේ. බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නේ නොවනින් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හික්මලා නැහැ. ඒ හින්දා එයා රූපං අත්තු සම්පස්සති. රූපය ආත්මයක් වශයෙන් හෝ දකින්න. අත්ත නීවා රූපං. නැත්තම් මේ රූපය තව ආත්මයකට හිත එකක් හෝ කියලා දකිනවා. රූපවන්තං වාත්තං. නැත්තම් මේ ආත්මයේ රූපවත් එකක් කියලා දකිනවා. නැත්තම් රූපස්මේ නැත්තම් ආත්මයේ රූප නැහැ. හැබැයි මේ රූපය ඇතුලේ බැහැගෙන ඉන්නවා ආත්මය කියලා හෝ හිතනවා. ඔබට සමහරට නෑ රූපය ආත්ම නැහැ. හැබැයි එයාගේ ආත්මයේ රූපය ඇතුලේ හෝ තියෙනවා. රූපය ඇතුලේ තියෙන ආත්මයට මේ රූපේ හිතමයි පවතින්නේ. අත්තනී වාරූප. නැත්තම් රූපවන්තං වාත්තං මෙයාගේ ආත්මෙම මේ විදිහට තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එක රූපයේ සත්‍ය කැටියට ආත්මය කැටියට දකිනවා. එහෙම නැත්නම් රූපය ආත්මයක් නෙමෙයි අත්තනීවා. අපි කියමු හිත ආත්මය. ඒ ආත්මයට හිත විදිහට මේ රූපේ තියෙනවා කියලා රූපේ. එහෙම නැත්නම් රූපවන්තං වාත්තං මේ රූපයක් විදිහටම තියෙන පුද්ගලෙක් සත්‍යයක් කියලා රූපස්මින් නැත්නම් ආත්මේ මේ රූපය තුළ බැහැගෙන ඉන්නේ කියලා දැනෙනවා නම් ඔබට ඒ දකින්න සක්කාය දිට්ඨිය තියෙන බවට සාක්ෂියක්. වේදනාවක් යම් වේදනාවක් විඳිනකොට ඒ වේදනාවම සත්‍ය දැන් මගේ ආත්මය තමයි විඳින බව. නැත්තම් මේ විඳිනකම මගේ ආත්මය පවතින්න හිතයි. නැත්තම් මේ විඳින බව තුලයි මගේ ආත්මය. කියලා මේ විදිහට වේදනා සංඥා සංඛාර විඥාන කියලා දානවා. රූපය ගැන තියෙන නිම්ම තියෙනකොට නාම ධර්ම ගැනත් ඒ විදිහට නිම්ම කියලා හිතා ගන්නවා. එක ස්කන්ධයක විතරක් සක්කාය දිට්ඨිය නැතුව අනිත් ස්කන්ධ වල තියෙනවා. අනිත් ඒවා නැතුව එකක විතරක් තියෙනවා වෙන්නේ. රූපේ කෙරෙහි නොවිසඳුනුකම ওই ධර්මතා හතර තියෙන අනිත් ධර්මතා නාම ධර්ම හතරේ ඒ විදිහට තියෙනවා කියලා බලා ගන්න. එහෙම බලාගත්තොත් රූපය ආත්ම හෝ රූප වස්තු එකක් ආත්මය නැත්තම් රූපයට හිත එකක් ආත්මය නැත්තම් රූපය කෙරෙහි රූපය තුල ආත්මය තියෙනවා කියලා දෙක හිතන්න පුළුවන් ප්‍රශ්නක් ඉස්සෙල්ලා නැහැ. ඒකට ඒබඳු ආත්මය රූපයට ආවේ හෝ රූපය ආත්මය උනේ පෙර ඉඳලාද කොහොම ඉඳලාද මතුටියයි කියලා දැනෙන කම ගත්තාම ඔකට කියන සක්කාය දිට්ඨිය කියන ටික තියෙනවා. ඒබඳු කෙනා කවදාම හෝ දවසක සමහරට මේ ජීවිතේ බැහැ පෙර ජීවිතේ මේ ශාසනයෙන් බැහැ වෙන ශාස්ත්‍රවලේ හොයනවා කියන එක නතර වෙන්නේ. මොකක් නිසාද? මේ සත්පුද්ගල භාවයෙන් යුක්ත
ආත්මය දුකේ පතිත වෙලා තියෙනවා. ඒ මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. අනේ මේ සත්‍ය පුද්ගලයෝ ලෙඩ වෙනවා, මැරෙනවා. මේ දුක නැතිකරන්න ක්‍රමයක් මොකද්ද තියෙන්නේ කියලා හොයනකොට ශාස්ත්‍රඥ වහන්සේලා හොයනකොට අනාගතේ කෝ මේ ශාසනයෙන් බැහැර ශාස්ත්‍රඥ වහන්සේලා මොකක්ද හොයනවා කියන සිද්ධිය බැහැර වෙලා නැහැ සක්කාය දිට්ඨිය පිටිකේව තියෙන කෙනාට. එතකොට ඔන්න ඔය සංයෝජන තුන ඇති නිසායි ඔබත් මම සසර ආවේ. ඔය සංයෝජන තුන තියෙන තාක් ඔබත් මමත් ලාභෝෂණ සම්පත්තියෙන් තාම වැඩ අරගෙන අපි මොන තැනක මොන දෙයක් කතා කරලා ලැජ්ජ නොවිය යුතුයි. සැබෑ භාවකට යුතුයි. නැතිනම් අපි අපේ බොහෝ විසින් අපි හැමදෙනාම ආඝාතයකට වැටෙන තැනකටපත් වෙමින් පවතින අද දවසේදී අපි ඕනොන්ට වංචා කරගන්නවා කියලා අපි කෙනාට කරන වංචාවන් තුනේ ඔබේ ඔය තාවකාලික වංචාකාරී බවෙන් වැඩ ගන්නවා තව බොහෝ දෙනෙක් කියන එකත් මතක තබා ගන්න. ඔබට විතරක් නෙමෙයි ඔබේ දුවල් දරුවන්ට හෙට දවසේදී සැබෑව ලැබෙන්න තියෙන ශේත්‍රයේ යට වෙනවා, ශේත්‍රයේ යට කරනවා. ඕකෙන් තව බොහෝ දෙනෙක් කියන එකත් මතක තබා ගන්න. අද ඔබ නිහතමානී නොවි ඔබ සැබෑව පහළ නොකළොත් ඔබ හෙට දවසේදී ඔබේ දරු මුණුපුරන්ට රැවටීමකට එන්නේ ඉඩ තබනවා කියන එක මතක තබා ගන්න කියන එක මට අද දවසේදී මතක් කළ යුතුයි. මම මේ කතා කරන්නේ ඕස්ට්‍රේලියාව ගැන මම දන්න ඉතිහාසය කියලා. මම ඉස්සෙල්ලා මේ රටට ආවේ 2011. එදා ඉඳලා අද දක්වා මම ඇසුරු කරන පිරිස එක කතා බහ කරනකොට පිරිස සම්වෙච්ච ඒ අයගේ මානසික මට්ටම එක්ක තියෙන දේ පෞද්ගලික ඔගොල්ලෝ කිසි කෙනෙකුට කරන චෝදනාවක් නෙවෙයි සමස්තයක් සිනහසින් ඔබේ ධර්මමුණ පුරා වෙන්නේ ඔබේ මේ ශන සම්පත්තිය වෙන්නේ ඔබ මේට වඩා බුද්ධිමත් හේතුයි කියලා කියනවා. ඔන්න දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන දර්ශනීය පහකට යුතු කෙලස් ටික හඳුනා ගැනීම වට විලාව පෙන්වනවා. දැන් මම ඔයගලන්ට පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කියන මේ තුන් සංයෝජන දුරුකට යුතු දර්ශන. ඔන්න මේ දර්ශනය පෙන්වනකොට ඔකුලුකා නුවණක් තියෙන ගන්න. ඇත්තටම දර්ශනයේ අවසානයේදී පෙන්වනකොට තමන් දක්ෂකම දිට්ඨි සම්පන්න වෙන්න පුළුවන් හැකියාව ඒකෙදී. එතකොට හැබැයි මේ දර්ශනයේ තමයි මම කිව්වේ මේක සූක්ෂමයි. මේක සියෝ ඊටම සියෝ කියලා. නමුත් මේක ගොඩාක් වටින. මොකද දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධාන පටිපදා ඥානං කියන මෙන්න මේ ටික කියන දැක්ම දර්ශනයක් දෙනවා. අපි ඒක බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක මොකක්ද දුක? ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ. මේ පෙන්නපු දුක් ලිස්ට් එක ඔක්කොම අද අපේ ලෝකයේ ඇතුලේ තියෙන නේද? ඉපදීම දුක, ලෙඩවීම දුක, මහලු බව දුක, මරණ දුක, ප්‍රියංගෙන් වෙනීමේ දුක, අප්‍රියමව නොලැබීමේ දුක, කියන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක් කියන මේ දුක් ටික කියන්නේ ඔබේ මගේ අද දවසේ ජීවිතේට තමයි මේ දුක සත්‍ය කියලා කිව්වේ. ඔබවත් මමවත් අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා කියලා මෙනෙහි කිරීම නෙමෙයි අද ඔබේ ජීවිතයේ දුක් සත්‍ය කියලා දකින්න. දුක් සත්‍යයට නම අද මේ ජීවිතේ දුක් සත්‍ය කියලා දකින්න. ඒ කියන්නේ මේ රූපේ ඔබට මම කියලා පෙනෙනකොට මම ලෙඩ වෙනවා කියලා දැනෙනවා නම් මම එන්නෙට මහලු වෙන කෙනෙක් කියලා පෙනෙනවා නම් මම මරණයටපත් වෙනවා කියලා පෙනෙනවා නම් ඔබ ජරා මරණයට ව්‍යාධි ජරා මරණයටපත් වෙන්නේ. මේ තමයි දුක.
මේ ව්‍යාධි ජරා මරණයට පත් වෙන එක දුක කියලා ඔබට දැනෙනවා නම් මගේ අම්මා තාත්තා සහෝදර සහෝදර ඥාති හිතේසින් මම ඉදිරියට මැරුණා. මම කැමති ක්‍රියාවේ මරණ එක දුක. ඒකම අපේ ලෝකේ අපි අප්‍රියමනාප දේවල් අයින්නවා. ඒ අප්‍රියමනාප දේවල් අය ළඟට එන දුක. එහෙනම් මේ අපේ පරිසරයේ දුක. මෙන්න මේ දුක අපිට ඇති වුණු ක්‍රමයක් තියෙන්න ඕනේ නේ. මොනවාම හරි දෙයක් ඇති වුණොත් තියෙනවා නම් ඒ තියෙනදී ඇතිවෙච්ච ධර්මතාවයක් තියෙන්න ඕනේ. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ කියන්නේ හේතු ප්‍රත්‍ය බව. අහේතුක අප්‍රත්‍යක හේතු ප්‍රත්‍යයෙන් තොරව හටගන්න කිසිවක් නැහැ. මොනවා හරි දෙයක් තියෙන ඒක හැදිච්ච ක්‍රමයක් තියෙනවා. ඒකක් තියෙනවා. ඒක හැදිච්ච ද්‍රව්‍ය කරණටයක් තියෙන සීතේ පොළොව මොතර මේ වගේ හේතු ටිකක් නිසා මේක හැදුනේ. ඒ වගේ දුක කියලා යමක් ඔබේ ජීවිතේ තියෙනවා. මේ දුක හැදුන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ දුකට හේතුව පෙන්නනවා මොකක්ද? තණ්හාව. මේ හොඳට මම කියන ටික එකින් එකට එන්න බලන්න. ඒ පිළ දහම පෙන්නලා පිළ චුට්ටක්වත් විපරිත නොවන විදිහට පිළේ ඉඳලා මම ඔයගොල්ලෝ ජීවිතෙත් පෙන්නනවා මේ දර්ශනය. මම හිතනවා ඉතාමත් හොඳින් අහුවොත් ඒක ඒකාන්තේ පිළිට එක්කෙනෙක් කොහොමද කියලා. අද ඔබට මේ විදිහට ජරා මරණ දුක් විඳින්න තියෙන මේ මම කියලා මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන දුක අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි මැරිලා විඳින්න වෙන දුක අසාධාරණකම් අයුක්තිකම් වෙන ලෝකෙන් එන දුක තමන්ගේ වස්තු නැතේ විනාශ වෙලා හෝ ලබා ගන්න බැරිව එන මේ සියලුම දුක් මේ දුක ඔක්කොම බුදුරජාණන් වහන්සේ කියනවා තණ්හාව කියන ධර්මතාවයක. ඊට පස්සේ හොඳට බලන්න ඒ තණ්හාව දැන් දුක ගාවට තියෙන මොකද දුක ඇති කරපු හේතුව තණ්හාව. මම එකකින් එකට එන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තණ්හාව දුක ඇති කරපු තණ්හාව ඇති වුණේ කොතනද? ඒ දුක ඇති කරපු තණ්හාව ඇති වුණේ ඇහැ රූපය චක්කු ලෝකයේ රූප සාද රූප නිත්‍ය තණ්හාව පච්චමාන අපට. උදේ බලන්න තණ්හාවට පස්සේ මේ දුක් විඳින ලෝකේ ඒ ලෝකෙට හේතු තණ්හාව. ඒ තණ්හාව ඇති කරපු හේතුව තමයි ඇහැ. හොඳට ඇහැ කන දිවනාසය කියන තැන දුක පෙන්නේ නැහැ. හොඳට බලන්න. දුක ඇති කරන තණ්හාව. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කත්ත උපච්චමාන උපච්චති කත්ත නිවිසමාන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද පවතින්නේ? චක්කුම් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපච්චමාන උපච්චති නිවිසමාන නිවිසති. රූපං ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා උපච්චමාන උපච්චති නිවිසමාන නිවිසති. මම කිටි කරලා ගන්න. ඇහැ රූප චක්කු විඤ්ඤාණ චක්ක සංපස්සේ කන ශබ්ද සෝත විඤ්ඤාණ මේ ආයතන ටික තමයි තණ්හාව ඇති කරන්ට හා තණ්හාව පෞතිට හේතුනේ. තේරුණාද? ඔන්න ජාති ජරා මරණ දුක පෙන්නවා. දුකට හේතුව තණ්හාව කියලා පෙන්නවා. ඒ තණ්හාවට හේතුනේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික කියලා පෙන්නවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? මේ දුක් මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා පෙනෙන මේ දුක නිවෙනවා. මේ සත්ව පුද්ගල ආත්මය මේ අය විනාශ වෙලා නැති වෙලා එන මේ සියලු දුක නිරුද්ධ වෙනවා නම් යම් තැනක මේ දුක නිවෙනවා. ඒ නිවෙන්නේ තණ්හාව නැති වෙන්නේ. තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙනවා. ඊට පස්සේ වෙනවා ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ කොහෙද?
චක්කෝ ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සතන්නා නිරුද්ධමාන නිරුද්ධති පහියමන පහියති එත්ත නිරුද්ධමාන නිරුද්ධති. ඇහැ රූප චක්කු විඥානේ කන ශබ්ද සෝත විඥානේ කියන ටිකේ තණ්හාව ප්‍රහාණය වෙන්නට ඕනේ, තණ්හාව නිරුද්ධ වෙන්නට ඕනේ කියලා. දැන් මෙන්න මේ පරිශ්‍රණය අපි පොඩ්ඩක් ගන්නවා. අපිවට නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ ඔබ මම දුක් විඳින අඬන වැළපෙන මේ ලෝකය අපි ඉපදුනකොට තියෙන ආයතන ටික අරගෙන අපි ඉපදෙනකොට මේ ලෝකේ මේ දුක අරගෙන ආවේ කියලා. නමුත් හිතට බලන්න මෙන්න මේ සිද්ධිය. දුක මේ අද උපත්මාත් විඳින දුක ඇතිකලේ තණ්හාවයි. ඒ තණ්හාව ඇතිකලේ ඇහැ රූප චක්කු විඥානයි කන ශබ්ද සෝත විඥානයි කියලා පෙන්නකොට ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන තැන ලෝකේ නැත්තම් දුක්ඛ සත්‍ය පරවලා තිබුණාද කියන එක තේරුණාද? දුක්ඛ සත්‍ය පෙන්නලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස පායස සම්භවන්ති කියලා දුකට හේතුව තණ්හාව කියලා. එතකොට තණ්හාවෙන් පස්සේ මේ දුක නිර්මාණය වෙලා තියෙනවා. ඊට පස්සේ තණ්හාව ඇති වෙන්නේ උප්පත්ති වශයෙන් ගෙනාවු ස්කන්ධ ටිකට. ඇහැ කන දිව නාසය ශරීරය කියලා උප්පත්ති වශයෙන් ගෙනාවු ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටිකටයි ටික නිසා තණ්හාව ඇති උනේ නම් තණ්හාව නිසා නම් දුක තියෙනවා. ආයතන ටික තියෙන තැන ඇහැ කන දිව නාසය තියෙන තැන ජරා මරණ දුක පනවලා තියෙනවද? මේක දෙපා. ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවනේ. හරි. තණ්හාවට හේතුව මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය නම් ඇහැ කන දිව නාසය ශරීරයේ හේතුනේ තණ්හාව ඇති වෙන්න. තණ්හාව හේතුන දුක ඇති වෙන්න. එතකොට දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව ආයතන ටික. මේකේ අනිත් පැත්ත. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. ආයතන ටික තිබුණොත් තණ්හාවල ආයතන ටිකට තණ්හාව එකතු වෙනකොට දුක් ලෝකේ හැදෙන හැටි ආයතන ටිකට තණ්හාව නැති වෙනකොට මේ දුක නැති වෙන හැටි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ තියෙනවා මේ ලෝකය පෙර ජීවිතයේ කල කර්ම නිසා ලෝකෙට ආවේ දැන් කර්ම කළා ලෝකේ යනවා. ඔක තමයි අපි උපන්ත එකක් ගතිය අපරන්ත එකක්. නමුත් ඔය දර්ශනයේ තියෙන එකට තමයි අනාර්ය දර්ශනය කියන්නේ. ඔක ආර්ය දර්ශනයේ තියෙනවා උප්පත්ති වශයෙන් මේ ලෝකේ අරගෙන ආවේ නැහැ. මරණයෙන් පස්සේ මේ ලෝකෙ කිසිව කොහටවත් යන්නේ නැහැ. හැබැයි ප්‍රතිසන්දි වශයෙන් හම්බ වෙච්ච ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකට කෙලෙස් ටිකක් එකතු කරලා සත්පුද්ගල ලෝකයේ වටිනාකමක් දැනෙන ලෝකය හදාගත්තා. දැන් හදාගත්ත ලෝකය දුක්ඛේ අඥාන මේ ලෝකයේ දුකයි දුක්ඛ සමුදය අඥාන මේ ලෝකය මේ ආයතන ටිකට මේ කෙලෙස් ටික එකතු කරලා නේද අපි හදාගත්තේ කියලා දන්නේ. දුක්ඛ සමුදය ඥාන මේ ආයතන ටිකට මේ කෙලෙස් ටික අයින් කළොත් මේ දුකෙන් නිදහස් වෙනව නේද කියලා දන්නේ. දුක්ඛ නිරෝධ ඥාන ඒ හින්දා මේ ආයතන ටිකේ ඇත්ත බලලා කෙලෙස් ගෙවෙන වැඩ පිළිවෙලක් කටයුතුයි කියලා මාර්ගය ගැන නුවණ නැහැ. ඔන්න ඔය දර්ශනය නැති වෙනකොටම හිතන්නේ ලෝකයයි කියලා. මේක තියෙනවා කියලා. ඒක මම තේරෙන භාෂාවෙන් තේරෙන උපමාවකින් ඔයගලන්ට මතක් කරනවා. ඔයාලට ඔයිට පෙරත් මම මතක් කළා මේක ගොඩාක් වටින සසර ගමන් කරන ජීවිතයකට මේ විතර වටිනා දර්ශනයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ.
මේ මගේ පෞද්ගලික අර්ථ විවරණයක් නෙවෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නම පහළ වුණේ මෙබඳු අර්ථ විවරණයක් කරන්න. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරන පෙළ න්‍යාය නොපිහි වෙනස් නොවි පිහිටාමල් වගේ ඔබට මේ කරුණු ටික පෙන්නන්නේ. ඒකෙන් මතක් කළේ අපි ඇහෙන රූපයක් බලනකොට මේ ඇහැ කියන එක චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං සත්‍යයේ හෝ පුද්ගලික හෝ තමන්ගේ නොවේ කන බොන බත්පාන් කවුරුන්ට කියන ආහාරයෙන් හැදුණු කර්මය කියන එක ප්‍රත්‍ය කරගෙන ආහාරය ආසන්න කාරණාව කරගෙන ආහාරයට තනියම මේ විදිහට රූප පෙනෙන ප්‍රසාදයක් හදන්න බෑ. ඒකට කර්මය ඕනේ. ආහාර තිබුණා අන්ත ළමයි උපදින්නේ මොකද කර්මය අනුග්‍රහය නැති නිසා. කර්මය තිබුණා කනබුන ආහාර නැත්තම් මේක දෙයක් හදන්න බෑ. එතකොට මේ ඇහැ ඔබගේ හෝ මගේ නම් කර්මය නැතුව ආහාර නැතුව පවතින්න ඕනේ. කර්මය නිසා කනබුන බත්පාන් කවුරුන්ට බලන්න. ඒ සත්පුද්ගල නොවන කොට ඒ බඳු ආහාරය නිසා හැදුණු මේ ඇහැ අනාත්මයි. නාත්ත කියන්නේ ඒ බඳු ඇහැට ගැටෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් නිර්මිත වෙච්ච රූපයක හැඩසටහන. උපමා සම්තකේ තබා ගන්න ටීවී එකක ඔබ රූපයක් බැලුවොත් ඒ පෙනෙන රූපය ඇතුලේ සත්‍ය පුද්ගලෙක ඉන්නවද? නෑ. නමුත් අංගපසඟ තියෙන සටහනක් පේනවනේ. ඒබඳු මේ රූපය ඇතුලේ සත්‍ය පුද්ගල භාවයකින් තොර ටීවී එක පේනවා වගේ අංගපසඟ සියල්ල පෙනෙන වර්ණ සටහනක් ඔබේ ඉදිරියට එන්නේ. කමක මේ දර්ශනය ගැඹුරු. අනාත්ම ඇහැට අනාත්ම රූපයක් ගැටෙන්නේ ඒ දෙන්න ගැටීම නිසා චක්කු විඥානය උපදිනකොට චක්කු විඥාන සිතට හේතුව ඇහැ රූපයක් දෙක. හේතුව අනාත්ම නිසා අනාත්ම හේතු නිසා උපදින ඒ සිත කෙනෙක්ගෙනම අනාත්මයි. ඒ චක්කු විඥානයේ ඉපදීම හේතුව ඇහැ රූපයක්. ඒ නිසා ඇහැ රූපයක් දෙන්න නිසා උපන්න සිත චක්කු විඥානය කියලා ඒ නමින්ම නම් කරනවා. ඒ සිත වෙන කොහේවත් පරම්පරාවෙන් පෙර ජීවිකේ ඉඳලා ආපු සිතක් නෙවෙයි. මරණයෙන් පස්සට යන හිතක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයයි. ගොම නිසා ඇවිලෙන ගින්න ගොම ගින්න කියලා, දර නිසා ඇවිලෙන ගින්න දර ගින්න කියලා, තන නිසා ඇවිලෙන ගින්න තන ගින්න කියනවා වගේ ඇහැ රූපයක් නිසා ඇවිලෙන උපදින සිතට චක්කු විඥානය, ඇහැ නිසා උපදින සිතට චක්කු විඥානය කියලා කිව්වා. දැන් ඒ තුන් දෙන හේතු තුනම අනාත්මයි. එබඳු ධර්මතා තුනක් හේතුනේ චක්කු සම්පස්සය ඇති වෙන්නේ. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වෙනවන අනාත්ම ධර්මතාවයක් නිසා වේදනාව. දැන් ඔබට මෙන්න මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙනවා කියන සිද්ධිය තුල සත්‍ය නොවන පුද්ගල නොවන ආත්ම නොවන අනාත්ම හේතු නිසා වර්ණ සටහනක් පෙනෙනවා ටීවී එකේ පෙනෙන රූපේ වගේ. ඔබ මේ ආයතන ටික දිහා බලන්නේ ඔබ බලන්නේ සත්‍ය කියලා හිතන්නේ. ඒකයි මේ රූපය අරබය උපාදානේ ඇහැ රූපේ උපාදාන වශයෙන් ගන්නවා ඔබ. සත්‍යය කියන හැඟීම තියෙන්නේ ඔබේ හිතේ. ඔබේ හිතේ තියෙන සත්‍යය කියන උපාදානේ රූපේ ගන්නවා මේ රූපේ සත්‍යය කියලා. කාම උපාදානේ කැමැත්ත යමකට කැමැති වෙන්න පුළුවන්කම ඔබේ මනසේ තියෙන්නේ. ඔබේ කැමැත්තෙන් ඔබ ගන්නවා මේ රූපේ හොඳයි කියලා. රූපය හොඳ නෙමෙයි. හොඳයි කියලා හිතන ඔබේ කමට හිත එක. රූපේ සත්‍යයක් නෙමෙයි සත්‍යයක් කියලා බලන ඔබේ අදහසට හිත එක. ඒ හින්දා රූපෙට කියනවා උපාදානීයයි. මේ හැට පෙනෙන රූපේ මගේ හිතේ තියනවා ලස්සනයි කියලා ආස හිතෙන කම උපදව ගන්න පුළුවන්කම.
මම රූපේ ලස්සනයි කියලා බලනවා. මේ රූපේ ලස්සනයි කියන කමට මගේ හිතේ තියෙන සතුට වෙන කමට හිත එකක් මේ රූපේ. මගේ රූපෙට මගේ කැමැත්තට හසු වෙච්ච වස්තුව එන්නේ. මේකට කියනවා උපාදානීයයි. ඒකට කැමති වෙනකම මගේ. දැන් මම මල් පොකුරට කැමති. මම කැමති මල් පොකුරට. එතකොට මගේ කැමැත්තට හසු වෙනවා. මම බලනවා මේ රූපය සත්‍යයක් කියලා. මගේ සත්ව පුද්ගල කමින් බලන කමට හසු වෙලා මේ රූපේ. තේරෙන්නේ කියන්නේ මේ රූපෙට කියනවා උපාදානීයයි. මගේ මනසේ තියෙන උපාදානය. දැන් කෙනෙක් දෙයට මම සත්‍යයක් කියලා හිතුවාම දැන් මම පෙනෙන දෙයට සත්‍යයක් කියලා හිතපු නිසා මට පෙනෙන්නේ දැන් සත්‍යයක් වගේ. මේ රූපේ ළඟට එනකොට ඇහැට පෙනෙනකොට මේ රූපෙට මම හිතනවා මම කියලා. මේ රූපෙට මම කියලා හිතපු නිසා මට දැනෙන්නේ මට දැනගන්න පුළුවන් මට පෙනෙන්නේ මම කියලා. දැන් ඒ පෙනෙන දෙයට ආසාවෙන් සත්පුද්ගල භාවයකින් ඇසුරු කරන ගති ටිකට තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දෙයට තණ්හා උපාදාන ගති ටික එකතු වුණාම පෙනෙන දෙයට සත්‍ය පුද්ගලයක් කියලා මම හිතුවාම ඔක තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දේ මං හිතපු දේ දෙකම උදව් කරගෙන මා තුල ගොඩ නැගෙනවා මේ පැත්ත පෙනෙන ක්‍රමයක් සත්‍යයක් හැටියට. ටීවී එකේ තියෙන රූපේ ඒ රූපේට ඔබ හිතනමන්නේ පුද්ගලයෙක් කියලා බලන්නයි. ඔබ පුද්ගලයෙක් කියලා බලන්න හිතනවාම ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයෙක් හැටියට ඔබ බලන ගතිය දෙකම එකතු වෙලා ඔබට පෙනෙන්නේ පුද්ගලයෙක්. දැන් හොඳට බලන්න ඔබට රූපේ පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ කියන එක දන්නේ නැති වෙනකොට ඔබට ඇත්තටම ඒ රූපේ ඇතුළ ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒ රූපෙන්ද ඔබ ජරා මරණ දුක් විඳිනවා. ඒ ටීවී එකේ කරන රූපෙද ඉන්න මිනිස්සු ලෙඩ වෙලා නැරිලා ඔබ අඬනවා. නේද? ටීවී එකේ ඇතුලේ පුංචි ළමයි නැරිලා තව කෙනෙකුට අසාධාරණයක් වෙලා කනගාටු වෙලා දුක හිතිලා අඬලා නැද්ද ඔයගොල්ලෝ? අඬලා තියෙන්නේ. බුද්ධිමත් අනේකන්න. දැන් ජරා මරණ දුක එනවද සත්‍යයේ ඉපදීම නැත්තම්? එහෙනම් ඒ ටීවී එක ඇතුළේද සත්‍යයේ ලෙඩවීම මරණය කියන සත්‍ය පුද්ගලික ඉපදුණුකම නිසා නේද? ඒ ඉපදීමට ඔබ කලේ මොකද්ද? ඇහැට පෙනෙන රූපෙට සත්‍ය කියලා ඔබ බලපු එක විතරයි. ඔබ බැලුවාම දැන් ඔබට ටීවී එක ඇතුලේ සත්‍යයක් පෙනෙනවා. ඔබට පෙනෙනවා. හොඳට බලන්න. ඔබ දැන් නැත්තම් මේ දුක කියන එක මම හදාගත්තේ මෙහෙම නේද මේ ආයතන ටිකට තණ්හාව එකතු කළ නිසා මේ සත්පුද්ගල දුක උපන්න නේද කියලා දන්නේ නැත්තම් දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං වුණොත් ඔබට වෙනවා මොකද? ඒ දුක ඇත්තම රසක්කාය දෙට්ටක් ගාලා ඒ රූපෙද ඔබට ටීවී එකකට යන්න පුළුවන්. ඒ සත්‍ය කියලා හිතුව ඇත්තටම මේ සත්‍ය කොහෙන්ද දාන්නේ කොහටද යන්නේ කියලා හිතන්න තරම් මට්ටමක තියාගෙන ඔබ අහන්න. එතකොට ඒ වගේ ටීවී එකේ වගේ සත්‍ය පුද්ගල නොවන රූපයක් මේ ඇස් ඉදිරියට එන්නේ. එනකොට අපි ඔක්කොම කරන වැරද්දක් මේ රූප පිළිගන්නේ රූපේ ඇසුරු කරන උපාදානයකින් කෙලෙසයකින්. පෙනෙනකොටම තණ්හා උපාදාන කියන ගතිය එදෙනවා. මේ පුද්ගලික සත්‍ය නැත්නම් හොඳයි කියන ගතිය ඔබගේ මගේ මනසේ යෙදෙනවා. අපි පහු කරගෙන ආපු පාර අනිත් පැත්ත හැරෙනකොට ඔක්කොම පෙනෙනවා වගේ. පෙනෙන දෙයට හොඳයි කියලා පුද්ගලික කියලා හිතුනහම අපි අනිත් පැත්ත හැරෙනකොට අපිට පේන්නේ හොඳ දෙයක් පුද්ගලික. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙච්චරයි.
මේ ඔබට තව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනවා. ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා පෙනෙනවා. මිනිස්සු පුද්ගලයෝ කියලා පෙනෙනවා. ওই පෙනෙනකම හින්දා ඔයගොල්ලෝ දුක් විඳින්නේ. ඔය පෙනෙනකම ඔයගොල්ලෝ තුල හදාගත්තේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන gati ටික එකතු කරලා මෙන්න මේ විදිහට ලෝකේ නිර්මාණය වෙන විදිහ හදාගත්තා කියලා පෙන්නනවා. බැරි වෙලා හරි පෙනෙන ඇහෙන දෙයට තණ්හාව උපාදානය කියන ටික නැතිකොළොත් ගෙවගත්තොත් ඔබට මේ අම්මා තාත්තා මේ රාත්‍රී මුතුමනේ කියලා පෙනෙන මේ ලෝකේ අතුරුදහන් වෙනවා. මේ ලෝක නිරුද්ධ කරන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිතලා සමතකම තාන කියන වඩනේ තණ්හාව ඉදින් නැති වෙන්නේ ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්ද මේ ටිකේ ඇත්ත බලන්න කියලා බුදුරජාණන් කියනවා. දැන් මෙන්න මේ දර්ශනය තිබුණා. දුක්ඛ ඥාන දුක්ඛ සමුදය ඥාන තිබුණා. ඒ කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා. සත්‍ය පුද්ගලයෙක් පෙනෙනවා. ඒ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන කම ඇති උනේ පෙනෙන හැම දෙයක තණ්හාව එකතු කළ නිසා මේ විදිහට පෙනෙන බව ඇති වෙලා නේද කියලා දන්නවා නම් මේ තණ්හාව නැති වුණොත් මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම නැති කළ දුක් නැති කරන්න පුළුවන් කියලා දර්ශනය තිබ්බොත් සංකල රූපං අත්තෝ සම්පස්ස මේ රූපය සත්‍යක්මයි කියන තමයි. එයා දන්නවා නම් ටීවී එකේ පෙනෙන රූපයට සත්‍ය කියලා බලපින්ද මට සත්‍ය කියලා පෙනෙනවා කියලා දන්නවා නම් හිත තැබුවොත් ටීවී එකේ රූපෙට අර සත්‍යය කියලා හිත තැබුවොත් එයාට තේරෙනවා වැරදි. ඒ සත්‍යය නෙමෙයි මේ සත්‍ය කියලා මට පේනවා. එයා බැරි වෙන අර සත්‍ය මරණය පස්සේ උපදීවිද කියලා ටීවී එකේ තියෙන රූපෙට බලන්න හැදුවොත් හිත දැසෙන්නේ නැහැ. ඒ සත්‍ය කොහෙන්ද ඉන්නේද කියලා හිතන්න හැදුවොත් දුවන්න පුළුවන්ද? බෑ. සක්කාය දිට්ඨිය නැත්තම් ප්‍රධානම ලක්ෂණය දකින්න විචිකිච්ඡාවට නෑ. ඒ රූපේ සත්‍යය කියන එකට හිත සැසඳෙන්නේ නැත්තම් රූපේ සත්‍යයම කියන දෘෂ්ටිය තවරුනේ නැත්තම් පෙරපසු යන්න බෑ. ටීවී එක රූපේ සත්‍යයක් වශයෙන් පෙනෙනවා. හැබැයි අපි දන්නවා හොඳට මෙතන ධර්මතාව දෙකයි. හොඳට බලන්න වෙන්නේ. ඒ රූපේ ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයක්ම කියලා ගන්න එකයි රූපේ සත්‍යයක් කියලා පෙනෙන එකයි කියලා දෙකක් තියෙනවා. තේරුණාද? ටීවී එකේ තියෙන රූපය ඔබට මට සත්‍යයක් කියලා පෙනෙනවා නම් එහෙම පෙනෙන එකේ හේතුව කාගාවද තියෙන්නේ? ටීවී එකේ පෙනෙන රූපේ සත්‍යයක් කියලා ඔබට හෝ මට පෙනෙනවා නම් එතකොට ඒ විදිහට පෙන්වනකම කාගාවද තියෙන්නේ? තමන් ගාව. දැන් ටීවී එකේ පෙන්වන රූපේ සත්‍යයක් වුණා. එතකොට හේතුව මං ගාව නැහැ. එතකොට ඒක සත්‍යයක් වුණා. ඒ සත්‍ය කොහේ හරි ඉඳලා ඉන්නේ නැති. කොහට හරි යන්න ඇති කෙනෙක් වෙනවා. ඒකවල කියන්නේ ඒක සියුම් දර්ශන. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් ඇතුළු මේ රූපය මම බලනකොට මට පේන්නේ සත්‍යයක් වගේ නෑ. මේ විදිහට පෙනෙන සත්‍යයක් ඇතිකතන ජරා මරණ දුක දෙන සිද්ධියට හේතුව මං ගාව තියෙනවා. මටයි පේන්නේ මෙහෙම. ඒකට හේතුව පිළිම දෙයට මන් තුල කෙලෙසීදීම. මට ඒක හසු වෙන්නේ නැති වුණොත් මේ රූපේම සත්‍යයක් වුණොත් ඒ සත්‍යය කියන කමැතියට මම අයිති නැහැ. එහෙනම් එතකොට වෙනවා අපිට මොකද්ද? එයා කොහෙද හිටියේ කොහෙන්ද ආවේ කොහටද යන්නේ කියන තරකට යයි. තේරුම් වෙනස. මේ රූපය පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වුණා මම වගේ පේනවා. වුණොත් මම වගේ පේනවම මේ පෙනෙන දෙයට හේතුවක් තියෙනවා. පෙනෙන දර්ශනෙට කෙලස් ටිකක් එකතු වෙච්ච නිසා මෙහෙම පේන්නේ. ඒ කෙලස් ටික නැති කියුවොත් මේ මම වගේ පෙනෙන ටිකෙන් මිදෙන්න පුළුවන්. මම ලෙඩ වෙන මහලු වෙන මරණය මිදෙන්න පුළුවන්. ඒක දන්නේ නැති වුණොත් ඒ දුක ඒ මම කියන දුක ඇතිවෙච්ච හැටි දන්නේ නැති වුණොත් ඒ දුක නැති වෙන හැටි දන්නේ නැති වුණොත් සක්කාය දිට්ඨියද. ඒ කියන්නේ මේ මම වෙනවා.
එතකොට මේ මම වෙන එකට වර්තමාන හේතු නැහැ කෙලෙස්. එතකොට මේ මම පෙර ජීවිතේ කොහෙන්ද යන්නද කොහාට යන්නද කියන තරක දුවනවා. මේ කතා කරන ටික තේරෙනවා. හිමි මේ දේශනාව පස්සේ ටිකක් අහන්න. මේ දර්ශනයේ ජීවිතයකට ගොඩාක් වටිනවා. මෙන්න මේ වගේ අපේ කෙලෙස් අපිට පවත්වන්න බැරි නුවණ කවදි වෙන තැන දක්වා හිමින් ප්‍රඥාව අවදි කරන්න. ප්‍රඥාවට බල බෙදෙන්න දෙන්න එපා. පහසු ක්‍රම හොයන්න එපා. එහෙම නැහැ. ඔබ තේරුම් ගන්න. ගෙදර තියෙන ටීවී එක දිහා බලාගෙන ජරා මරණ දුක් විඳින්න පුළුවන් නම් මට ඒ සිද්ධියම නේද මේ සැබෑ ජීවිතය කියලා. එතකොට හොඳට විමසන්න. ඔබ ගෙදරට ගිහිල්ලා මෙන්න මෙහෙම විමසන්න. ටීවී එක දාන්න. හොඳට හිතන්න මම මේ ඔයගොල්ලන්ගේ අවංකවම ඔයගොල්ලන්ගේ ප්‍රඥාව ටික වර්ධනය වෙනවා. ඔබේ පුතේ නුවණ කියන එක දර්ශනේ හරි අවදි වෙන තැනකට එන්න. කෙටි ක්‍රම හොයන්න එපා. පඤ්ඤා නරාණං රත්නං. මිනිසාට ප්‍රඥාව රත්නයක්. එච්චර වෙරදී. ඒතර කියලා ටීවී එක දාන්න. බලන්න රූපේ දිහා. හිතන්න මාතකට. ඒ රූපය කෙනෙක් හැටියට මට පෙනෙනවා කියලා දැක්කොත් මට පෙනෙනවා කියන එකත් ඒ රූපයම කෙනෙක් කියලා හිතුවොත් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා හිතන්න. ටීවී එකේ තියෙන රූපය ඒ රූපේ කෙනෙක්ම වුණොත් එතකොට මට පෙනෙලා නෙමෙයි ඒ රූපෙම කෙනෙක් වුණොත් ඔබට අඬන්න බැලපෙන්න පුළුවන් ඒ ඉන්න කෙනාට මොන හරි වෙනවා. නම් ඔබට සිහින වුණ තිබ්බොත් ඒ රූපේ පුද්ගලික සත්‍යයේ කැඩිට මට පෙනෙනවා. අපිට පෙනෙනවා. කිව්වොත් බලන්න ඔබට එහා පැත්තේ අඬන්න බැලපෙන්න තියෙන සිද්ධාන්තය අතහැරලා තියෙන හැටි ඇත්ත වෙලා නැති හැටි තමන්ගේ දර්ශනයක් තමන්ට පේනවා. ඒ වගේ මෙහෙම ඉන්නකොට මේ තව සත්‍ය පුද්ගලෝ කියලා ඕගොල්ලන්ට පේනකොට අපි හිතන්නේ මට පේන්නේ තියෙන දේ කියලා. නිල් පාට කණ්ණාඩියක් දාගෙන ඕගොල්ලන්ට බලන්න කිව්වොත් නිල් පාටට පේන්නේ. ඉන්න ඔක්කොම නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් නිල් පාටට පේන්නේ. හැබැයි පේන්නේ ඔක්කොගේම කණ්ණාඩි වලින් නෙමෙයි තමන්ගේ කණ්ණාඩියට තියෙන පාට පේන්නේ. ඔබ දන්නේ නැත්නම් මම බලපු කණ්ණාඩියේ පාට මේ පේන්නේ කියලා ඔබට හිතෙන්නේ නිල් පාට. ඔක්කොම හිතන්නේ ඒක නිල් කියලා. මෙතනින් ඔක්කොම කණ්ණාඩි දාගෙන නිල් පාට කළොත් ඔක්කොම හිතන්නේ නිල් කියලා. මේ ඔක්කොටම මේ රූපේ දකිනකොට දර්ශනීය පහළ වෙලා නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතාවයේ යෙදෙනවා නම් මේ චිත්තචෛතසික ටිකේ ඔක්කොම මේ රූප දකිනකොට සත්‍ය රූපාන්වත්තු සම්පස්සති කියන ආශ්‍රවය යෙදුනොත් ඔක්කොටම පුද්ගලයෝ වගේ පෙනේ. දැන් ඔක්කොම හිතාගෙන පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඔක්කොම Taman නිසා කෙලෙසක් උපද්ද බව දන්නකොට වෙනකොට මේ ලෝකයට වෙනවා. එතකොට මේ ලෝකෙ තුල හොඳට ඉන්නවා නරකයි කරන්න අපි වෙහිසිලා කුසල රැස් කරලා ඒ කර්මයට ආයතන ටික හදා ගන්නවා. ආයතන ටිකට කෙලෙස් එකතු කරලා ආයත ලෝකෙ උපද ගන්නවා. ආයත ලෝකෙ නොදන්න නිසා ආයත ඒක ඇත්ත වෙනවා. කෙලවරක් නැති කතාවක්. ඉතින් මේකෙදී දුක්ඛේ ඥාන කියනකොට හොඳට ගන්න මේ ඔබට මට හම් වෙන මේ ලෝකේ සත්‍ය බුද්ධලේ ඉන්නවා මම ඉන්නවා කියලා හම් වෙන ලෝකේ මේ ලෝකයේ බුදුහාමුදුරුවෝ පැනෙන්නේ අපි කර්ම අනුරූපව පෙරෙන්ද අරගෙන ආව මරණයෙන් පස්සේ යන ලෝකයක් ගැන නෙමෙයි. මේ මෙහෙම පෙනිලා ජරා මරණ දුක් වෙන ලෝකෙට හේතු ටික පෙන්නේ ඔබේ මගේ අද දවසේ මානසික නොසේදුණු නොවිසඳුණු කෙලෙසේක ලක්ෂණයකි. ඊට පස්සේ ඒ කෙලෙස් ටික
ඇති උනේ ඇහැ කන දිවනාස ශරීරය කියන ආයතන ටිකේ. මේ ඔබත් මම දුක් විඳින ලෝකයේ මරණ කන ඉන්න ඕනේ නිරුද්ධ කරන්න පුළුවන්. දුකයි කියලා අඬන්න ඕනේ. දුකෙන් පලා යන්න ඕනේ. දුකෙන් මේ බේරෙන්න බින්දින්න වගේ හැංගෙන්න ඕනේ. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන්. විද්වංසනය කරන්න පුළුවන්. මතු නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් මේ ලෝකේ. ලෝක නිරෝධය කරන්න පුළුවන්. මේ විදිහට හම්බෙන්නේ ඒකට කරන්න තියෙන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්න එක විතරයි. එතකොට එයා දන්නවා දුක්ඛේ ඥාන මේ විදිහට පෙනෙනකම තමන් නිර්මාණය කරගෙන තව සත්‍ය පුද්ගල නිර්මාණය කරගෙන අසුර කරන මේ මානසික මට්ටමම දුක. දුකට හේතුව කෙලෙසේ තණ්හා ජනිත පුරුෂ. මේ පුරුෂයා උපද්දරයෙන් තණ්හාවයි. මේ තණ්හාව කියන එක නිරුද්ධ කළොත් ඔබට මට ජරා මරණ දුක් වෙන ලෝකෙ ඉතුරු වෙන්නේ අජරාමරයි. ඒකට කියන ගමන් වග තමයි සීලයක පිළිතලා සමතකම දානකින් හිත වඩවඩ. හැවටෙන්න පුළුවන් රූපය හොඳට බලන්න, කායගත සතිය වඩන්න. මේ ස්කන්ධ ධාතු ආයතන ටික හොඳට විමසන්න. විදර්ශනා කරනවා කියන්නේ ඒකට. මේ රූපේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත බලන්න හිතුවට ඇත්ත පේන්නේ නැති හින්දා සමාධියක් ඕනේ. සමාධියක් ඕනේ. සමාධිය ධ්‍යානෙ ගන්න බැරිඳ කායික වාචික සංවරයක් ඕනේ. කායික වාචික සංවරයෙන් චිත්ත සමාධිය ඇති කර ගන්නවා. චිත්ත සමාධියෙන් ඇතිවිච්ච පේන රූපේ සැබෑ ඇත්ත ඔබට බලන්න පුළුවන්. ඔබ සැබෑ ඇත්ත බලනකොට මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා අසුරු කරපු ගතියක් තියෙනවා. ඒක ගෙවෙනවා. නූපන් ගතිය නූපදිනවා. මේ විදිහට වැඩ පිළිවෙලක් කරන එකට කියනවා ආශ්‍රය ක්ෂය කරනවා කියලා. යම් වෙලාවක මේ ආරමුණ පෙනෙන ඇහෙනකොට තණ්හා උපාදාන කියන ගතිය නොයෙදෙන තැනක් ඒකට ඔබට මේ වගේ දුක් වෙන ශ්‍රේෂ්ඨයක් හම්බ වෙන්නේ. මේ රූපයක් හම්බ වී රූපයක් ඔබට පෙනේ. කැඩෙන බිඳෙන දවසකට කැඩෙන බිඳෙන දේ වෙනස් වුණා මිසක මගේ අහවලා කරන වෙන්නේ මේ රූපේ කැඩේ බිඳේ වෙනස් වෙයි. දිරන දේ දිරුවා නැසෙන දේ නැසෙන මිසක මට මෙහෙම වුණා වෙන්නේ. ඔබ විඳින මේ සියලු දුකින් නිදහස් වෙනවා. ඉතින් හොඳට මතක තබා ගන්න දර්ශනය තමයි මේ ලෝකයේ ඇතිකලේ තණ්හාව නිසායි කියලා දන්නේ නැත්නම් තණ්හාව ආයතන ටික නිසායි කියලා දන්නේ නැත්නම් ආයතන ටික තණ්හා නොකළොත් මේ විදිහට පිළිනකම නැති වෙනවා කියලා දැක්මක් නැත්නම් ආයතන ටික පිළිසින දකින්න වැඩ පිළිවෙලක් කරලා මේ ලෝකේ නිරුද්ධ කළ හැකි කියන දර්ශනයක් ඔබට නැති වුණොත් කෙලින්ම සක්කාය දිට්ඨිය වෙන්නේ මේ රූපේ කෙනෙක්මයි කියලා කියන්නේ. ඔබට රූපේ කෙනෙක් කියලා පෙනෙනවා පෙනෙන හේතු ටික පෙන්වෙන්නේ නැත්තම් ඔබට හිතෙන මේ සත්‍ය මේ පුදුල කියලාමයි දකින්න සක්කාය දිට්ඨිය කියන දර්ශනය නැති වෙනකොටයි සක්කාය දිට්ඨිය දිනනකොට හඳුනා ගන්න පුළුවන් මේ ඉන්න සත්‍යය කොහෙන්ද එන්නේද කොහාට යන්නේද කියලා බැලුවේ හැකි මේ තමන් සත්‍ය කියලා ඒකට කියන්නේ ඒ තමන් කොහෙන්ද කොහාටද කියලා ඔයගොල්ලන් බලන්න පුළුවන්. ඉතින් මම අද මේ පෙන්නපු කරුණු ටික මේ දර්ශනය ගැඹුරු නිසාමයි මේක තේරුම් ගන්න එක බුද්ධිලක හදන බුදුරජාණන් වහන්සේ ගොඩක් කරන්නේ. සමහර විට ධර්ම දේශනා කරන්න පිළිසෙ ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ තුස්නේ භූතව බලාගෙන යන ධර්ම දේශනා පටන් ගන්න නැතුළු. ඇයි? ඒ දේශනාවේ ධර්මය අවබෝධ කරගන්න තියෙන කෙනා තාම මගේ එනවා කියලා දැකලා. එයා එනකම්. ඇයි? මේ දර්ශනය එච්චර සියුම් එච්චර තීක්ෂණයි. මම මතක් කරන්නේ මේ පොත් තැනකින් තමයි ඔබගේ මගේ දුක කියන්නේ. මිසක බොරුවකින් හෝ බොරු කරන සිද්ධාන්තයකින් හෝ සිද්ධාන්තයකට අසු වෙලා නෙවෙයි. ඔබ මම මොන තරම් කායික උත්සාහයක් අභිරුචිය ඕනකමක් තිබුණා ඕනකමට ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි අජරාමරකම.
එතෙන්ට පත්විය යුතු අනුක්‍රමයක් දර්ශනයක් තියෙනවා. ඉතින් අප්‍රමාදීව ටික ටික සම්පාදනය කරන්න. ඔබ සහැල්ලු ක්‍රම හොය උඩින් යන ක්‍රම ගැඹුරු ධර්මයක් හොයන එක මගහැරලා සහැල්ලු ක්‍රමක හොය යන කාලේ මෙලහට එදා ගැඹුරු වුණා තේරෙන්නේ තේරුම් ගන්න ඕනේ කියන තැනකින් පටන් ගත්තා නම් සමහරට දෙපාරක් ඔගොල්ලෝ රහත් වෙන්න වෙනවා. නමුත් එදා අතහැරිය ගැඹුරුයි සරල දෙයක් කෙටි ක්‍රමයක්. ගියොම ගිහිල්ලා අදවත් හම්බුණා වෙන්නේ නැහැ. නමුත් අද හෝ පටන් ගත්තොත් සහැල්ලුකම කෙටිකම නෙමෙයි. ඇත්තටම දර්ශනය මොකක්ද? දෙපැත්තක් තියෙනවා. දර්ශනය තිබුණ සක්කාය දිට්ඨිය තියෙන්න බෑ. සක්කාය දිට්ඨිය තියෙනවනම් දර්ශනය නෑ. ඒ කියන්නේ මේ දුක්ඛ ලෝකයේ උපදවගත් එක ඒකට හේතු ටිකක් නේ. ඒක තමන්ම පෙන්වන කම මගේ මේ වරදෙන් මට මෙහෙම ඉපදිලා කියන එක දැක්කේ නැත්තම් මේ තියෙන එක කම් වෙනවා බාහිර. පොඩි සිද්ධියක් තියෙනවා. මොකද ඒක ටීවී එකේම තමන් තුළ වරදකින් ටීවී එකේ පෙන්වන රූපේ සත්‍යයක් හැටියට පෙනෙනවා නේද? ඒ වර්තාවෙන් කුල සත්‍යයක පෙනකම නැති වෙනවා නේද කියලා දැක්කොත් ඒතර සත්‍ය කියලා ඔගොල්ලෝ අඬන්නේ නෑමයි. ওই සිද්ධිය පෙන්වන්න ගන්නොත් ඒ රූපේ සත්‍යයක් වෙලා අඬනවා. උච්චරයි තියෙන්නේ. මේ සිද්ධාන්තය නොදැන ඊතර රූපේ සත්‍යයක් වුණා කියන්නේ සක්කාය දිට්ඨිය. මේ සත්‍ය පුද්ගල භාවයට පෙනෙන සිද්ධිය ඇතිුනේ මෙහෙම නේද කියලා පෙන්වන්න දන්නේ නැත්නම් මේ හේතුව නැතිනකොට මේ පෙනෙන බව නැති වෙනවා කියලා දන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය තියෙන කෙනෙක් බලන්න බෑ. සක්කාය දිට්ඨිය තියෙන කෙනා විචිකිච්ඡාවෙන් සිල්පත පරාවාසයෙන් යුක්තයි. ඒ බඳු කෙනාට සතර දිගයි. මේ දර්ශනය ගොඩාක් මම කියන්නේ සෝවාන් වෙන්න නුවණක් කෙනෙකුට මහා අමාරුයි කියලා. මෙන්න මේ දර්ශනය කියන තැනින් පොඩ්ඩක් මහත්විලා උදේහසට මෙනෙහි කරන්න. මේ සිද්ධිය ඇයි මෙහෙම වෙන්නේ? දුකට හේතුව තණ්හාව ආයතන ටික. අනුපිළිවෙල මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට තේරෙයි ලෝකයේ කෙලෙසට උපද්දවගෙන පරිහරණය උපද්දවගත්ත එක ඇත්ත වෙලා නෙමෙයි. ඉතින් මෙන්න මේ වගේ වටිනා දර්ශනයක් තියෙනවා. මතක් කරන්නේ මෙන්න මේ දර්ශනය තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් ලැබුණ වෙලාවේ මේක තේරුම් අරගෙන මේ මායාවේ භූමිය මායාවේ ක්ෂේත්‍රයෙන් මිදිලා යන්න හැම දිනම වීර්ය කරන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව තුප්පනිශ්‍රේම වේවා. අම්මා මේක වෙලාව නෙමෙයි අපේ වෙලාව ගාමු. මට ටිකක් තේරෙන්නේ. හදිසියේ මේ කියපු දේ මම හිතනවා අපි ගොඩාක් කාලයක් සසර ඇසුරු කරලා තියෙන්නේම සත්‍යෝ කියලා ඔබ තමයි ආශ්‍රය කියලා කියනවා. එහෙනම් මේ වගේ විරාග දර්ශනයක් අපිට තේරුම් ගැනීම හරිය අපහසුයි. අපි ජීවත් වෙන්නේ කෙලෙස් ටිකකින්මයි. කෙලෙස් ටික ජීවිතයේ කිව්වට ප්‍රශ්නයක් නෑ. කෙලෙස් ටික ආයෙම පවත්තන්න බැරි මේ දුක් විඳින මේ ජීවිතය. ඒ හින්දා කෙලෙසේ දුක ඔබේ මගේ ජීවිතයත්. ඉතින් අපිට ගොඩාක් බුද්ධිමත් වෙන්න ගොඩාක් වීර්යවන්ත වෙන්න වෙනවා කියන එකත් මතක් කරගන්න.